සුබ දවසක් ඔයාලා හැමෝටම. තාපය පාඩමේ ඉතුරු ටික කරන්න තමයි අපි මේ දැන් හදන්නේ. වැඩි විස්තර නැතුව අපි තාපය කලින් වීඩියෝ එකේදී අපි කතා කරා. වස්තුවකින් තාපය උරා ගැනීම, වස්තුවකින් තාපය පිට කිරීම, වලට බලපාන සාධක, ඒ හා සම්බන්ධ සූත්‍ර විඋප්පන්න කිරීම ඒවා සිදු කරා. දැන් මෙතනින් ඉස්සරහට තියෙන්නේ පදාර්ථයේ අවස්ථා විපර්යාසයක් ගැන කතා කරනවා. ඔයාලා දන්නවා මොකක් හරි දැන් හිතන්නකො දරුවෝ ඔන්න ඔහම තියනවා කියලා ජලය ටිකක්. දැන් ජලය ග්‍රෑම් 500ක් වගේ ගත්තොත් මේ ජලය ග්‍රෑම් 500ක තාපය දීගෙන යනකොට හරිද? තාපය දීගෙන යනකොට මෙයාගේ උෂ්ණත්වය නැගගෙන ගිහිල්ලා සෙල්සියස් 100ට ආවට පස්සේ මෙතනින් එහාට ආයේ උෂ්ණත්ව වැඩිවීමක් නැහැ. හරි. මෙතනින් එහාට ආයේ උෂ්ණත්ව වැඩිවීමක් නැහැ. ඊට පස්සේ වෙන්නේ ඒ කියන්නේ ජලයේ උෂ්ණත්ව වැඩිවීමක් නැහැ. අනේ මේ තියෙන ජලය ටික වාෂ්ප වෙලා යනවා. මේ කලාපය තුල තියෙන්නේ ද්‍රව ජලය. මෙහි තියෙනවා වාෂ්ප. හරි. තරම් පිළිලා වෙන මෙතන අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙලා කියලා. ඒතර පදාර්ථය ගත්තාම හරිද? පදාර්ථය ගත්තාම අවස්ථා තියෙනවා තුනක්. හොඳට අහගන්න ඕන. හොඳේ. ඉතින් අහගන්න. වෙන දිහාස්වල ඔලුව යවන්න නැතුව හොඳට අහගන්න. පදාර්ථයේ අවස්ථා තියෙනවා තුනක්. හරි? එකක් ඝන, අනිත් එක ද්‍රව, අනිත් එක වායු. චාලක වාදය කියලා එකක් තියෙනවා. ඒ චාලක වාදයට අනුව හැම පදාර්ථයක්ම හැදිලා තියෙන්නේ අංශු වලින්. අණුව කියන අංශුවෙන් තමයි අංශු එකතු වෙලා තමයි පදාර්ථය හැදිලා තියෙන්නේ. හරි? එතකොට දැන් හිතන්න මේ අංශුව එකවට හිතන්න මේ අර ජිල් බෝල කියලා කියන වීදුරු බෝල තියෙන්නේ. එතකොට මේ වීදුරු බෝල ටිකක් ගැන හිතන්න. ඔන්න අංශු වලින් තමයි දැන් අංශුව හැට වෙන්නේ නැහැ. අනීක්ෂකරවත් පේන්නේ නැත. හරි? කොහොම තියෙනවා. එතකොට මේ පදාර්ථයේ තියෙනකොට මේ ඝන අවස්ථාවේ තියෙද්දිත් අංශු තියෙනවා, ද්‍රව අවස්ථාවේ තියෙද්දිත් අංශු තියෙනවා, වායු අවස්ථාවේ තියෙද්දිත් අංශු තියෙනවා. දැන් වතුරම තමයි හිතන්න. ජලය ගත්තාම ඔය අවස්ථා තුනම අපිට දැක ගන්න පුළුවන්. අයිස් කියලා කියන්නේ ජලයේ ඝන අවස්ථාව. හරි? එතකොටත් ඒ අයිස් සුත් හැදිලා තියෙන අංශු වලින්. ඊට පස්සේ ද්‍රව හිතන්නකෝ. ද්‍රව කියන්නේ ජලයම තමයි. ඒකෙත් තියෙන අංශු. අංශු නැති වෙන්නේ. දැන් හිමාලය ගත්තත් ඒකෙත් අංශු තියෙනවා. ඒතර අංශු නැති වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ අංශු අතර අපි කියනවා මේ චාලක වාදයට අනුව අන්තර් අණුක බන්ධන තියෙනවා. මොනවද? අන්තර් අණුක බන්ධන. මේ අංශු අතර දරුවෝ බන්ධන තියෙනවා. ඒ කියන්නේ ආකර්ෂණ බල තියෙනවා. හරි. දැන් මම ඔයාලට සැලකුවේ මේ වීදුරු බෝල ටිකක් කියලා හිතන්න. හරි. එතකොට මෙහෙම හිතන්න. ඕක දානවා නිකන් අර මල්ලකට. නියම හිතන්න නිකන් අර net එකකින් හදන මල්ලක් කියලා. ඕකට වීදුරු බෝල ඔහම දානවා. මෙහෙම හිතන්න. වීදුරු බෝල කීපයයි තියෙන මල්ල ගොඩක් ලොකුයි. හරි. එතකොට වීදුරු බෝල අතර කිසිම ගෙන ආකර්ෂණ බලයක් ටිකක් අඩුයි. ඒ කියන්නේ ආකර්ෂණයක් නැති තරම් වගේ කියලා හිතන්න. හරි. එතකොට දැන් මේක කිසිම හැඩයක් නැතුව ඔහේ නිකන් තියෙයි. හැබැයි මේ වීදුරු බෝල අතර
නිකන් ගම් එකක් කාලේප කරලා හරි මොනවා හරි කියලා හිතන්න. එතකොට මේවා මේ එක ළඟ තියෙන දුර තිබ්බත් ආයෙ ඇදිලා ගිහිල්ලා ළඟට යනවා කියලා හිතන්න. එතකොට මෙයාට නිශ්චිත හැඩයක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඒක ඇලිලා නේ තියෙන්නේ අංශු ටික. එතකොට ඝනවලදී අංශු එක කියන අන්තරාණුක බන්ධන හින්දා දැන් ඝනයක් කියලා හිතන්නද මේ පෑන කියලා හිතන්න. මේක පෑන හැදලා තියෙන අංශු වලින් මේක ඇතුළේ තියෙන අංශු අතර තදින් බැඳීම් තියෙනවා. ඒකට එහාට මෙහාට යන්නේ නැත. හරි. මේ ද්‍රවය කියන එකට එනකොට හරිද? අංශු අතර බන්ධනය අරකට තරම් තා ලොකු කියන්නේ බන්ධන ශක්තිය එහෙම නැත්නම් ආකර්ෂණ බල මේකේ තරම් ප්‍රබල නැහැ. මේකේ දුබලයි. අංශු වලට චුට්ටක් එහාට මෙහාට යන්න පුළුවන්. ඒකට නිශ්චිත හැඩයක් නැතුව මේ අංශු ටික ඔහේද. මම වාදනයකට දැම්මොත් ඒකේ හැඩයට මෙයා සැකසෙනවා. එහාට මෙහාට යන්න ඉඩ තියෙනවනේ. හරි. ඒතර වායු කලාපයට යනකොට අංශු තවත් ගොඩක් ඈත් වෙලා තමයි තියෙන්නේ. ඒතර මෙහෙම ඈත් කරන්න දැන් මෙතන මම කියවන ශක්ති සංසිද්ධි නියමයේ ගත්තාම ඕනම වැඩක් කරන්න ශක්තිය දෙන්න. කාර්යයක් කරන්න නම් ශක්තියක් තියෙනවා. දැන් මේ ළඟින් ඇහිලා තියෙන අංශු වලට දුරට ඵලයන් තව ඈත් යන. හරි. ඉබේට වෙන්නේ නැත. ඒතර මේ අවස්ථාවේ නම් මේ අවස්ථාවට පත් කරගන්න ශක්ති විපර්යාසයක් සිද්ධ වෙනවා. එතකොට ඒ ද්‍රව අවස්ථාවේ ඉඳන් වායු අවස්ථාවට පත් කරගන්න පුළුවන් පදාර්ථයක් ශක්ති විපර්යාසයක් සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ ශක්තියක් මෙතන නම් දෙන්න ඕන. එක්ක ශක්තියක් අයින් වෙන්න ඕන. මෙතන නම් දෙන්න ඕන. මොකද්ද දෙන්න ඕනේ මෙතන ශක්තිය? ද්‍රව අවස්ථාවේ ඉඳන් වායු අවස්ථාවට යනකොට දෙන්න ඕනේ ශක්තියට අපි කියන්නේ මෙතන දෙන ශක්ති වර්ගය තමයි තාප ශක්තිය. අන්න එතකොට ජලයට තාප ශක්තිය වන් දීගෙන යනකොට එයාගේ අංශු සැකස්ම වෙනස් වෙලා ළඟින් තිබ්බ අංශු ටික තව දුරින් යන්න පටන් ගන්නවා. පදාර්ථයේ අවස්ථා විපර්යාසයක් ඇති කර ගන්නවා ද්‍රව ඉඳන් වායු දක්වා. ඔය වැඩේ වෙනවා අයිස් වලටත්. දැන් අයිස් කැටයක් ෆ්‍රිජ් එකෙන් අරගෙන හරි මම එළිය තියලා තිබ්බහම ඇති මට වෙනම තාපයක් ආය ගින්දර පුච්චලා ගෑස් එකකින් හරි එහෙම දෙන්න ඕනේ නැහැ හීටරයක් මගින්. හේතුව සාමාන්‍ය අපි ජීවත් වෙන පරිසරවලදී මොක වෙන රටවල සමහර ශීත රටවල ලෝක වෙන්නේ නැත. හරි. එතකොට අපි වගේ පරිසරයක දැන් මේ ශ්‍රී ලංකාව වගේ පරිසරයක උෂ්ණත්වය සාමාන්‍ය ඉහළගේක තියෙනවා. එතකොට අයිස් කැටේ ඔහොම තිබ්බහම කවදාවත් අයිස් වලින් එළියට තාපය යන්නේ නැහැ. අයිස් වලට තාපය එනවා පරිසර උෂ්ණත්වය වැඩි හින්දා. දැන් මට වෙනම තාපයක් දෙන්න ඕනේ නැහැ. අයිස් වල ළඟින් ඇහිරිලා තියෙන අංශු අර ද්‍රව අවස්ථාවටපත් වෙනකොට ඈතින් ඇහිරෙන්න ගන්නවා අන්තර් ආකර්ෂණ කියන අන්තර් අණුක බන්ධන වෙනස් වෙනවා. හරි. එතකොට ඝන අවස්ථාවේ තියෙන අයිස් ටික ද්‍රව වෙනවා. ඒකට තාපයක් ඕන. ඒ වැඩේ කරගන්න තාපයක් හම්බුනේ නැත්තම් අයිස් වලට අයිස් විදිහටම තියෙනවා. තොරෝග සෙල්සියස් ඍණ ගණන් උෂ්ණත්වයේ පවතින රටකට ගෙනහිල්ලා අයිස් කැටේ තියලා තිබ්බොත් ඕක දිය වෙන්නේ නැහැ. ඒකට තාපේ එන්න එපයි වැඩේ වෙන්නේ. එතකොට අයිස් දිය නොවි තියාගන්න පුළුවන්. තාපයෙන් නැති වෙන්න වැඩක් කළොත්. හරි. එතකොට අපිට පුළුවන් දැන් විතර අර රිජිෆෝම් වලින් හදපු පෙට්ටියකට අයිස් කැට ටිකක් දාලා තිබ්බහමයි ලෝහ භාජනයකට අයිස් කැට ටිකක් දාලා තිබ්බහමයි එකම අයිස් ප්‍රමාණය එකම උෂ්ණත්වයේ තියෙන අයිස් ටිකක් දාලා තිබ්බහමයි
එතකොට ලෝහ භාජනයේ තියෙන ටික දිය වෙන්න යන ප්‍රමාණයයි සම්පූර්ණයෙන් රිජිෆෝම් වලින් හදපු එකට දිය වෙන්න යන ප්‍රමාණය වෙලාවයි වෙනස්. හේතුව අයිස් වලට හොඳට තාපය හම්බෙන්නේ නැහැ රිජිෆෝම් වලින් ආවරණය වුණාම. හරි. ඒ කියන්නේ පිටින් තාපය ඇතුළට එන්නේ නැහැ. ඇතුළෙන් තාපය එළියට යන්නේ නැහැ. රිජිෆෝම් තාප පරිවාරකයි. යන්නේ නැත්තේම නේ යනවා. තාම අඩුයි අර ලෝහ වලට සාපේක්ෂව. එතකොට තාපය කියන ශක්තියට පුළුවන් පදාර්ථයේ අවස්ථා විපර්යාස ඇති කරන්න. ඝන ද්‍රව කරන්න, ද්‍රව වායු කරන්න, ඝන කෙලින්ම වායු කරන්න, ද්‍රව වායු කරන්න. ඔය වගේ. හරි. එතකොට අපි තාපයේ පාඩම තුල හරි තාපයේ පාඩම තුල තාප භෞතිකයේ තුල ඝන ද්‍රව වීම, ද්‍රව ඝන වීමයි, ද්‍රව වායු වීමයි, වායු ද්‍රව වීමයි. ඔයාට අදාළව යම් යම් කාරණා කීපයක් කතා කරමු. හරි. දැන් අපි නෝට් එක ලියා ගන්න පදාර්ථයේ අවස්ථා විපර්යාස. පදාර්ථයේ සැලකූ විට ඒවැ අංශු සැකැස්ම අණුව ප්‍රධාන ආකාර තුනකින් දැක්විය හැක. එනම් වෙනම ලියා ගන්න. ඝන, ද්‍රව, වායු. අංක දාලා අංක 2 3. ඝන, ද්‍රව, වායු. ඝන, ද්‍රව, වායු. පළවෙනි නෝට් එකක් දාගන්න. පදාර්ථය චාලක වාදයට අනුව අංශු වලින් සෑදී ඇත. පදාර්ථයේ මෙම අංශු අතර අන්තර් අණුක බන්ධන හෙවත් ආකර්ෂණ බල පවතී. අන්තරාණුක බන්ධන හෙවත් ආකර්ෂණ බල පවතී. මෙම ආකර්ෂණ බල වල ස්වરૂපය අනුව අංශූන්ගේ සැකැස්ම වෙනස් වේ. එවිට ඉහත අවස්ථා විපර්යාසයන් පෙන්වයි.
එතකොට අපි එතනින් එහාට කතා කරනවා මෙන්න මෙහෙම කතාවක්. අපි කතා කරනවා මේ විලයනයේ විශිෂ්ට ගුප්තතාවය කියලා එකක්. හා වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය කියලා එකක්. මේ පාඩම තුල සාකච්ඡා කරලා සූත්‍ර අපි ලබා ගන්න. දැන් ඒකට මම එන්න හදන්නේ මෙහෙම හිතන්න. ඒතර අපි කිව්වා ඝන ද්‍රව වෙනවා, ද්‍රව වායු වෙනවා. හරි. වායු ද්‍රව වෙනවා, ද්‍රව ඝන වෙනවා. ඕන ඝන ද්‍රව නොවි වායු වෙනවා. වායු ද්‍රව නොවි ඝන වෙනවා. ඔය දේවල් සිද්ධ වෙනවා. දැන් මේවට මම අංක දැම්මොතින් එහෙම ඝනයක් ද්‍රව වීමට අපි කියනවා විලයනය කියලා. ද්‍රවයක් ඝන වීමට අපි කියනවා හිමායනය කියලා. ද්‍රවයක් වායු වීමට අපි කියනවා වාෂ්පීකරණය කියලා. වායුවක් ද්‍රව වීම අපි හඳුන්වනවා ඝනීභවණය කියලා. සමහර අවස්ථාවල සමහර ඝන ද්‍රව්‍ය තියෙනවා කෙලින්ම වාෂ්ප බවට පත් වෙනවා. ද්‍රව අවස්ථාවක් යගේ දකින්න නැතුව එකපාරම එයාට රත් කරනකොට වාෂ්ප බවට පත් වෙනවා. කිසියම් ඝනයක් ද්‍රව නොවි වායු තත්ත්වයට පත් වෙනවා නම් ඒකට අපි කියනවා ඌර්ධෝපාතනය කියලා. හරි? ඌර්ධෝපාතනය. එතකොට වායුවක් ද්‍රව නොවි කෙලින්ම ඝන වෙනවා නම් ඒකට අපි කියනවා ප්‍රතිඌර්ධෝපාතනය කියලා. හරි. පුරා මේක ඇඳගෙන අපි ඉස්සරහට යමු. ඇඳගෙන මේවා ටික ලියා ගන්න පල්ලෙන් මේ විදිහට. එක ඝනයක් ද්‍රව වීම විලයනය. එක විලයනය. දෙක හිමායනය. දෙක හිමායනය. තුන වාෂ්පීකරණය. හතර ඝනීභවණය. පහ ඌර්ධවපාතනය. හය ප්‍රතිඌර්ධෝපාතනය. හරි. ඔය වගේ අවස්ථා විපර්යාස සිද්ධ වෙනවා. ඝන ද්‍රව වීම, ද්‍රව ඝන වීම, ඝන වායු වීම. ඔය වගේ අවස්ථා විපර්යාස. මෙතන අවස්ථා විපර්යාස 6ක් තියෙනවා. ඔය 6ම මතක තියාගන්න ඕනේ. නැවත මේ කොටසම අපට නැවත හම්බ වෙනවා රසායන විද්‍යාව කොටසේ, තාප රසායනයේ පාඩම කොටසේ. දැන් මෙතනදී මතක් වුණාලා මම කියන්න ඕනේ මින් ඉදිරියට අපිට තියෙනවා රසායන විද්‍යාව ටික හදාරන්න. මේ පාඩම ඉවරුනාම දැන් කොහොමදත් අපි ඉස්සරහට දැන් දවස් 2-3කට සැරයක් වගේ වීඩියෝ අප්ලෝඩ් කරන්න තමයි මම හිතන් ඉන්නේ. එතකොට අපිට වේගෙන් වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හරි. දැන් යාළුවෝ ඉන්නවනම් දැනුවත් කරලා තියන්න. දැන් ඔය පොඩ්ඩක් ස්පීඩ් කරන්න යන්න ඕන වැඩ ටික. එතකොට ලබන අවුරුද්ද වෙනකොට කොහොමත් මොන රටේ මොන වාතාවරණය තිබ්බත් මේ විදිහට හරි කරලා අපි ලබන අගෝස්තු වෙනකොට සිලබස් කවර් කරන්න ඕනේ රිවිෂන් සමග. රිවිෂන් එකේ ආරම්භයක් විදිහට මම ෆ්‍රී රිවිෂන් පටන් ගන්න තමයි හිතන් ඉන්නේ. හරි. ඔයාලට දැනුම් දෙනවා ඉස්සරහට. එතකොට හරි. ඕක තමයි පදාර්ථයේ අවස්ථාව විසක්. මෙතකොට අපි මේ කතා කරනවා මෙතෙන්දී විලයනයේ විශිෂ්ට ගුප්තතාවය කියලා කතාවක්. හරි. මාතෘකාව ලියා ගන්න. විලයනයේ විශිෂ්ට ගුප්තතාවය. මම ඉස්සරහට මේක විලයනයේ විශිෂ්ට ගුප්තතාවය කියා ඉන්නේ නැතුව VV ගූතා කියලා කෙටි කරලා අපි කතා කරනවා. அது ලස්සනයි ඒකට. VV ගූතා. විලයනයේ විශිෂ්ට ගුප්තතාවය. පොඩි කතාවක් කියනවා. උදේ අහගන්න. එතකොට ඔන්න අයිස් කුට්ටියක් තියෙනවා. මෙයා තියෙන්නේ -4 සෙල්සියස් වල උෂ්ණත්වය.
හොඳ අයිස් කුට්ටියක්. එතකොට මේ අයිස් කුට්ටියට මම තාපය ලබා දෙනවා. හීටරයක් පාවිච්චි කරනවා මේකට විදුලි හීටරයක්. හීටරේ මම මෙතන අඳින්න යන්නේ නැහැ. මම තාපය කියලා ලියන්නම්. මම මේක සටහනක් දා ගන්නවා මේ විදිහට. දැන් මේ හීටරේ තියෙන ජවය හින්දා මේ අයිස් කුට්ටිය ස්කන්ධයකට හිතනවා චුටි අයිස් කුට්ටියක් කියලා හිතන්නකො. මෙයාට විතරයි අර හීටර් එකෙන් තාපය දෙන්නේ. කාලය එක්ක උෂ්ණත්වය කියන එක මොකද වෙන්නේ කියලා බලන්න යනවා. කාලයේ තත්පර බිඳුවයි උෂ්ණත්වය ඍණ 4 තියෙන්නේ. හරි? ලස්සනව සෙට් කරලා තියෙන්නේ මේක. එතකොට කාලය වැය වෙන ගත වෙනවා තත්පර එකක් දක්වා කාලය ගත වෙනවා. වෙන ළමයෝ උෂ්ණත්වය ඍණ 3ක් වුණා. හරි. ඔන්න තත්පර 2 වෙනවා. උෂ්ණත්වය වෙන ඍණ 2ක් වෙනවා. හරි. ඔන්න තත්පර 3 ඍණ 1යි. මම අපේක්ෂා කරනවා තත්පර 4 වෙද්දී ඔන්න බිඳුවයි මෙතන. ඔන්න තත්පර 5 ගත වෙනවා. අනේ අපි අපේක්ෂා කරනවා මේ ආපු විදිහට සෙල්සියස් 1ක් වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ පුතේ. එහෙම වෙන්නේ නැහැ. එතකොට මෙතෙන්දී ඔන්න ඒත් බිඳුවයි. අනේ මං 6ේදී හිතනවා එකක් වෙයිද ඒත් නැහැ ඒත් බිඳුවයි. මාශක තත්පර 7 වෙද්දි බලනවා අනේ ඒත් බිඳුවයි. මම මේ වැඩේ ටිකට කරගෙන යනකොට තත්පර කීපයක් ගත වෙලා තමයි ඕක එකක් කියන එකට පණින්නේ. හරි. දැන් උෂ්ණත්වය වැඩි වේගන ආවා. උෂ්ණත්වය කියන එක සාධකය යම්කිසි වස්තුවක වැඩි කරන්න උෂ්ණත්වය වැඩි කිරීම කියන කාර්ය කරන්න ශක්ති සංසිතිය යන ශක්තියක් දෙන්න ඕන. උෂ්ණත්වය කියන එක වැඩි කරන්න ශක්තියක් දෙන්න ඕන. මම දීගෙන යනකොට උෂ්ණත්වය වැඩි වුණා. මේ මොන විකාරයක්ද මේ? අපි දන්න දේ දෙනකොට නගින්න ඕන. තාපය දෙනකොට උෂ්ණත්වය නගින්න. ඉතින් නගින්න නැත්තම් උෂ්ණත්වය නගින්න නැත්තම් මෙතන ක්‍රියාවලිය ගුප්තයි. දන්න දේ අපි තාපය දෙද්දී උෂ්ණත්වය නගින්න ඕන. එහෙම නගින්නේ නැහැ කියන්නේ. හරි බහින්නේ නැහැ හරි කවන්නේ නැහැ කියන්නේ. උෂ්ණත වෙනසක් නැහැ කියන්නේ. ගුප්තයි. හරි. නමුත් ශක්තිය දෙනවා. දැන් මොකක්ද ඇත්තටම මේ වෙන්නේ? පුතේ බිඳුවට ආවට පස්සේ අයිස් කියන එක බිඳුවට ආවට පස්සේ එයාගේ උෂ්ණත්වයේ නගින එක වෙනුවට අර අපි දෙන ශක්තිය එයා යොදා ගන්නවා. අර අන්තර් අණුක බන්ධන වලට ශක්තිය ලැබිලා අංශු ඈත් වෙනවා. හරි. අංශු ඈතින් එහිරෙන්න ගන්නවා. එතන අංශු අතර ආකර්ෂණ බල වෙනස් වෙනවා. දැන් අයිස් වල නම් උතර කතා පොඩි සංකීර්ණ බවක් තියෙන අපි එක නිකමට හිතන්න. එතකොට මෙන්න මේ අංශු ටික මේ පදාර්ථය ඝන අවස්ථාවෙන් ද්‍රව අවස්ථාවට යන්න ශක්තිය අර මන් දෙන තාප ශක්තිය ටික අර හීටරෙන් දෙන තාප ශක්තිය ටික යොදා ගන්නවා. අන්න එතකොට ඔයාලට තේරෙනවා මේ গুপ্ত වැඩක්. මේ වැඩේට දෙන්න ඕනි තාපයට අපි කියනවා গুপ্ত තාපය කියලා. මේ වැඩේට දෙන්න ඕනි තාපයට අපි කියනවා
ගුප්තතාවය කියලා. ඒතර ගුප්තතාවය කියන්නේ එකක්. හරි. විලේනයේ විශිෂ්ට ගුප්තතාවය කියන්නේ තව එකක්. හරි. ගුප්තතාවය ගැන ඉස්සෙල්ලාම හඳුන්වලා හිටියත් කමක් නැහැ. ඔයා පුතේ විලේනයේ විශිෂ්ට ගුප්තතාවය කියන එකට පල්ලෙන් මාතෘකාවෙම තියන්න කමක් නැහැ. වෙනම ලියන්න ගුප්තතාවය කියලා. ගුප්තතාවය. හරි. අර පල්ලෙන් ගුප්තතාවය කියලා ලියන මෙන්න මෙහෙම ලියා ගන්න. ඍණ 4 සෙල්සියස් උෂ්ණත්වයේ පවතින ඍණ 4 සෙල්සියස් උෂ්ණත්වයේ පවතින ඍණ 4 සෙල්සියස් උෂ්ණත්වයේ පවතින ඍණ 4 උෂ්ණත්වයේ සෙල්සියස් උෂ්ණත්වයේ පවතින අයිස් කුට්ටියකට ගිල්ලුම් තාපකයක් මගින් තාපය සපයන අවස්ථාවක් සලකමු. තාපය සපයන අවස්ථාවක් සලකමු. තාපය සපයන අවස්ථාවක් සලකමු. ඒතර අපේ දරුවෝ මේක මේ විදිහටම අඳින්න මේ විදිහටම ලියන්න. ඔක ලියලා පල්ලෙන් මෙහෙම ලියා ගන්න. ඉහත සටහනට අනුව හතරවෙනි තප්පරයේ සිට උෂ්ණත්ව වැඩිවීමක් සිදු වී නොමැත. නමුත් සාමාන්‍ය සිදුවන ක්‍රියාවලිය තාපය සපයන විට උෂ්ණත්වය ඉහළ යෑමයි. තාපය සපයන විට උෂ්ණත්වය ඉහළ යෑමයි. නමුත් ඉහත සෙල්සියස් බිඳුවේදී ජලයට අදාළව අවස්ථා විපර්යාසයක් සිදුවේ. ලබා දෙන තාප ශක්තිය ඒ සඳහා වැය වේ. වෙන පාට පෑනකට එන්න ඒ සඳහා වැය වේ. යම් පදාර්ථයක උෂ්ණත්ව වෙනසක් සිදු නොවී අවස්ථා විපර්යාසයක් සිදුවීම සඳහා සම්පූර්ණයේ සිදුවීම සඳහා
ලබා දිය යුතු හෝ ලබා දිය යුතු හෝ ලබා දිය යුතු හෝ ලබා දිය යුතු හෝ ඉවත් විය යුතු ඉවත් විය යුතු ලබා දිය යුතු හෝ ඉවත් විය යුතු තාප ප්‍රමාණය තාප ප්‍රමාණය තාප ප්‍රමාණය තාප ප්‍රමාණය ගුප්ත තාපය ලෙස ගුප්ත තාපය ලෙස ගුප්ත තාපය ලෙස හැඳින්විය හැකිය හැඳින්විය හැකිය ගුප්ත තාපය ලෙස 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 හැඳින්විය හැකිය හරි ගුප්ත තාපය ලෙස හැඳින්විය හැකිය හරි දැන් ගුප්ත තාපය කියන එක ඉස්සරහට එනවනේ දැන් උඩ මාතෘකාවේ හැටියට ගුප්ත තාපය කියන එක ඉස්සරහට එන විලයනය කියලා එකක්. ඒ කියන්නේ මේ ඝනයක් ද්‍රව වීමට අදාළව. හරි. ඝනයක් ද්‍රව වීම තමයි විලයනය කියලා ඔයා දන්නවා දැන්. විලයනයේ විශිෂ්ට. ඔය විශිෂ්ට කියන වචනේ ආවහම අපි කතා කරා කලින් තාපධාරිතාව. යම් කිසි වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාපය යම් කිසි වස්තුවක. ඔකට විශිෂ්ට කැලලක් ඉස්සරහට ආවහම කිලෝග්‍රෑම් එකකට කතා කරන්නේ. මෙතනත් එහෙම තමයි. විලයනයේ විශිෂ්ට ගුප්තතාපය, වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය, ඔය විශිෂ්ට කියන වචනේ තාපය තුල එනකොට අපි කිලෝ එකක් තමයි සලකලා මේ ගැටලුව කරන්නේ. මේ අර්ථ දැක්වීම සිද්ධ කරන්නේ. ඒක මතක තියාගන්න. ඒතර විලයනයේ විශිෂ්ට ගුප්තතාපය මම කිලෝ එකක් සලකනවා පුතේ. 1 කිලෝ සලකනවා. අනේ අයිස්ම තමයි. අපි දන්න ගොඩක් හොඳම දේ අයිස්. හරි. එතකොට මෙයා තියෙන්නේ සෙල්සියස් බිඳුවේ ඔන්න දැන් වාජනයක ඔක තිබ්බේ. හරිද? වාජනයක් තුල ඔක තිබ්බේ. මේ අයිස් කුට්ටිය වාජනයේ තුල තිබ්බේ. හරි. වාජනය තුල තිබ්බේ. ඔය වාජනයම තමයි දැන් මෙතන දරුවෝ දැන් තියෙන්නේ ජලය. මෙන්න ජලය කිලෝ එකක් වෙලා මේ වැඩේ අපි තාපය දෙන්න ඕනේ නෑ. මේක අපේ වගේ පරිසරයක වුණ තියලා තිබ්බහම පරිසරයෙන් තාපය උරාගෙන මේ වැඩේ ඉබේටම මෙයා කරගන්නවා. හරිද? එතකොට මේකේ ඉඳන් මේකටපත් වෙන්න අයිස් වල ඉඳන් ජලයටපත් වෙන්න තාපයක් දෙන්න ඕන. හරි? අයිස් වල ඉඳන් ජලයටපත් වෙන්න තාපයක් දෙන්න ඕන. හරිද? ඒතර අපි VV ගූතා විලයනයේ විශිෂ්ට ගුප්තතාපය අර දක්වන්න යන්නේ මෙන්න මෙහෙමයි. ඝන අවස්ථාවේ ඇති ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක්. හරි මාත් එක කියන්න ඕන. දැන් ආවක ෆෝන් එක හරි මොකක් හරි බලාගෙන මාත් එකම කියන්න. කට ඇරලා හොඳට කියන්න ලැජ්ජ වෙන්න එපා ගෙවල වල කට්ටිය හිටියට. හරි. ඒවා අමතක කරලා තමන්ගේ වැඩේ හරියට කරගන්න. හරි. පන්ති හිටියනම් මම ඔයාලට මේ ටික මේකේ අත්දැකීම් සියල්ලම පාඩම් කරවනවා. හරි. පන්ති තුල හිටියනම් පාඩම් කරවලා මේකේ ගණන් ටිකත් හැමෝටම හොඳටම පුළුවන් වෙන්න කරනවා. දැනටත් මට බලන්න බෑ ඔයා කරනවද නැද්ද කියලා. පන්ති ඉන්නවනම් මරවලා හරි කරන්න පුළුවන්. ළඟට ගිහිල්ලා මරනවා කිව්වොත් ඔයාලා කරන්නේ. මරනවා කරපන්. ඔන්න ඔහොම කිව්වොත් තමයි ඔයාලා කරන්නේ. එහෙම වෙන්න බෑ. දැන් ඔයාලා මේ රටේ තත්ත්වෙත් එක්ක පුතේ. හරි. වෙනස් වෙන්න වෙනවා. රටේ නෙවෙයි ලෝකේ තියෙන තත්ත්වෙත් එක්ක. එතකොට පන්තියක් ගත්තහම හරි පන්තියක් ගත්තහම පන්තියක ඉන්නවා ඌමනාවෙන් වැඩ කරන ළමයි ටිකක්. ඒ කියන්නේ අපි කියන්න ඕනේ නැහැ වැඩේ කරනවා. ඔයාලා පොඩක් හිතලා බලන්න තමන් ඉන්නේ කොහොම මට්ටමේද කියලා.
මම කියන්න ඕනේ නෑ අවශ්‍යතාව කියන මටත් මම පන්තියේ දෙන ටියුට් එකට අතර වෙන ටියුට්ත් හොයාගෙන කිසි ප්‍රශ්නයක් නෑ. වෙන වේපර්ස් හොයාගෙන හරිද? වෙන නෝට් ඕන වෙන පොත්පත් ඔක්කොම ටික අරගෙන ලොකු වටපිටාවක් හදාගන්න දරුවෝ ඉන්නවා. එයාට මේ වගේ වීඩියෝ එකක් හොඳටම ඇති තියරි ටික සම්පූර්ණ කරගන්න. හොඳ පැහැදිලි කිරීමක් සිද්ධ වෙන හින්දා. ඒක ටියුට් එක වලට හම්බෙලා තියෙනවා. ඒක ගණන් ටික හැදුවට පස්සේ මේ ටියුට් එකේ තියෙන ගණන් ටික හදලා ඉවර කරාට ඊට හවුර කරලා පාස් පේපර් ටික කරාට පස්සේ තාපයේ පාඩමේ ඕනම ගැටලුවකට මුහුණ දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ගැටලුව ආකාරات එක්ක ඔක්කොම විසඳනවා. එහෙම ළමයි ඉන්නවා. සමහර ළමයි ඉන්නවා වැඩ කරනවා. එයාගේ බලන්න ඕන. දැන් මම ගිහිල්ලා බැලුවොත්, ඇහුවොත් කරනවා. එහෙම නැත්තම් කරන්න හිතෙන්නේ නැහැ යාට. තව උන් ඉන්නවා ලොකු බලපෑමක් මරනවා කරපන් කිව්වොත් කරන අය ඉන්නවා. හරි. මරණව නෙවෙයි මොනවා කිව්වත් නොකරන අයත් ඒත් පන්තියේ ඉන්නවා. නිකන් ඔහොම අහගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. මේ ඔක්කොම දැන් ඉගෙන ගන්න ගෙදර ඉන්නවා. ඔක්කොම. එතකොට පළවෙනිම කිව්ව කට්ටිය ඇරෙන්න අනෙක් කට්ටිය පරිස්සම් වෙන්න ඕන. ඒතර පුතේ කැම්පස් එකකට ගන්නෙ දිස්ත්‍රික්කේ මුල්ම කට්ටිය. හරි. එතකොට ඔය තරඟෙට යනකොට දිනන්නේ අර කිව්ව කට්ටිය විතරයි. දැන් ගෙදරින් බල කරාට ඔය නිකන් ෆෝන් එකක් දිහා බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඔය නිකන් ලැප් එක දිහා බලන් ඉඳලා හරියන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න මේ කියන දේවල් ඔක්කොම නෝට් ලියාගෙන ටියුට් එකේ කියන ගාන ඔක්කොම හදන්න ඕනේ. Zoom එක මේ දවස්සේ කරනවා කොහොම අනිවාර්යෙන් සහභාගී වෙන්න. හරිද? මේ වාසියකුත් තියෙනවා මෙතන. ඔයාලට ගෙදරට වෙලා නිදහසේ වැඩේ කරන්න පුළුවන් හැමෝම එකයි දැන්. හරි. එතකොට ඒ ඕන දේවල් ඔලුවට ගන්න යම්කිසි ළමෙක් කම්මැලි වුණොත් හරි. මේ අවස්ථාවේදී යම්කිසි ළමෙක් කම්මැලි වුණොත් එයා ෆේල් වෙනවා. අහන්න දෙයක් නැහැ. එතකොට සමහර ළමයි ඉන්නවා පන්ති ඇවිල්ලත් වැඩේ නොකර ගන්න ළමයි. කොච්චර ගයිඩ් කරත් ගුරුවරු ගයිඩ් කරත් කරගන්න නැති ළමයි. අන්න ඒ ළමයි හරි. තව ටිකක් හිතන්න. ඔයා හිතන්න මම මොන මට්ටමේද ඉන්නේ කියලා. හිතලා හොඳට ඔළුවට දාගන්න මේ කාලේ මම නිදහසෙත් ඉන්නවා වැඩ ටිකක් කරගන්නවා. සියලු නෝට් ටික අරවා මේවා ටික වටපිටාවත් එක දැන් ගොඩක් ඔයා ඉන්ටර්නෙට් එකත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒතර වටපිටාවේ කරුණු ගොඩාරියක් මේවා වීඩියෝ උනත් බලන්න පුළුවන්. මම කොහමද ලින්ක් ටික ඉස්සරහට දාන්නම්. උත්තර වීඩියෝ මේ ප්‍රැක්ටිකල් එහෙම ගාව වීඩියෝ එකෙන් ප්‍රැක්ටිකල් අපි කතා කරනවා. එතකොට ඒවත් බලන්න පුළුවන්. හරි. දැන් මම මේ පොඩි වෙලාවක් කරා මම මේ කිව්වේ වැඩ කරන්න පුළුවන් තරම් වැඩ කරන්න. එතකොට තමයි ලබන අගෝස්තු ප්‍රශ්නයක් නොවේ. හරි. ඒ හින්දා හොඳට හිතට අරගෙන මේවා නිකන් ඔහේ කම්මැලිකමේ විනාඩි 5ක් බලනවා ආයෙ තියෙනවා විනාඩි 10ක් බලනවා ආයෙ තියෙනවා. එහෙම හරියන්නේ නැහැ. මේක එකපාර හොඳට ඔලුවට ගන්න සම්පූර්ණ තියරි උගන්නන ටික ඔක්කොම. හරි. ඔලුවට අරගෙන හොඳ ගේමක් ගන්න. හරි. මේකට මම එනවා විලේන විශිෂ්ට උපදාපය කියන එක අර්ථයක් ගන්න හදන්නේ. ඔන්න මෙහෙමයි. විශිෂ්ට කියන වචනේ ආවහම ඝන අවස්ථාව කිලෝ එකකට සලකන්න ඕන. විලේනේ කියන වචනේ ආවට පස්සේ ඝන ද්‍රව වීම අදාළ කතා කරන්න ඕන. গুপ্ত කියවල ගත්තහම গুপ্তතාවයක් අපි කතා කරන්නේ පදාර්ථයේ අවස්ථාව විපර්යාසයකට গুপ্ত කියන වචනේ ඇතුළට එන්නේ උෂ්ණත්ව වෙනසක් වෙන්න ඇති හින්දා. ඒතර විලේනේ කියන එකෙන් ඝන ද්‍රව වීම කියන වචන එනවා. විශිෂ්ට කියන එකෙන් කිලෝ එකක් සලකනවා. গুপ্তයි කිව්ව ගමන් උෂ්ණත්ව විපර්යාසයක් වෙන්න බෑ. අන්න ඒ වචන සෙට් එක තියෙනවා. අන්න ඒවත් එක්කම මම මේක අර්ථයක් වන්න යන්නේ. ඝන අවස්ථාවේ ඇති ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් කියනවා සමග ඝන අවස්ථාවේ ඇති ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් උෂ්ණත්ව විපර්යාසයකින් තොරව හරි සම්පූර්ණයෙන්ම ද්‍රව කිරීමට අවශ්‍ය තාපය සම්පූර්ණයෙන් ද්‍රව වෙන්න ඕන භාගයක් වෙලා හරියන්නේ වෙන්න පටන් ගන්න හරියන්නේ සම්පූර්ණයෙන් ද්‍රව වීමට අවශ්‍ය තාපය එහෙනම් ලියා ගන්න
VV ගූතා ඝන අවස්ථාවේ ඇති ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් ඝන අවස්ථාවේ ඇති ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් ඝන අවස්ථාවේ ඇති ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් උෂ්ණත්ව විපර්යාසයකින් තොරව සම්පූර්ණයෙන් ද්‍රව කිරීමට අවශ්‍ය තාපය. මේක තව විදිහකට මොනවද දක්වන්න පුළුවන්? උෂ්ණත්ව විපර්යාසයකින් තොරව කියන වචනය කියන එක වෙනුවට මෙහෙම ගන්න පුළුවන්. ඝන අවස්ථාවේදී ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් තම ද්‍රවාංකයේදී කියන්නේ සෙල්සියස් බිඳුවේදී අයිස් වලට අදාළ තම ද්‍රවාංකයේදී සම්පූර්ණයෙන්ම ද්‍රව කිරීමට අවශ්‍ය තාපය. හරි. පළවෙනි ලියා ගන්න පුතේ ද්‍රවාංකය කියන්නේ මොකක්ද කියලාත් අපිට වැදගත් වෙයි. පළවෙනි ලියන්න ද්‍රවාංකය. මොකද ද්‍රවාංකය කියන්නේ ද්‍රව අංකය. ද්‍රව වන උෂ්ණත්වය. කිසියම් ඝනයක් ද්‍රව වන උෂ්ණත්වයට අපි කියනවා ද්‍රවාංකය කියලා. හරි. කිසියම් ඝනයක් ද්‍රව වන උෂ්ණත්වය. අපි කියනවා ද්‍රවාංකය කියලා. හරි. මේකට අදාළව අපි සූත්‍රෙ මේක ඇඳ ගන්නවා උතන. හරි. ඊට පස්සේ පල්ලෙන් මේකට අදාළව සූත්‍රයක් ගොඩනගන්න යන්නේ. හරි. එතකොට මම කියනවා මෙහෙම. එතකොට 1 කිලෝ අවශ්‍ය තාපය ගැන කතා කරන්නේ. 1 කිලෝ. හිතන්න මේක ලොකු අගයක්. මම නිකමට ගන්න හොඳේ පොඩි අගයක්. මේක රයිස් වලට එහෙම ජලයට එහෙම අදාළව මේක ලොකු අගයක්. නමුත් තමයි නිකන් ගන්නවා. කිලෝ එකකට අදාළව ඔන්න යම්කිසි ජලය කියලා හිතන්නකො. ජලය නැත්තම් වෙන මොනවා හරි කවන්න හිතන්න. මේක ඇත්තා කියන්නේ නෙවෙයි. හරි. කිලෝ එකකට අදාළව ඔන්න 1000යි කියලා හිතන්න. VV ගූතා. කියන්නේ කිලෝ එකක් ද්‍රව කරගන්න දෙන්න ඕනේ තාපය 1000යි. එතකොට කිලෝ දෙකක් ද්‍රව කරගන්න දෙන්න ඕනේ තාපය. කීයද? 2000යි. හරි 2000. එතකොට මම කියනවා දැන් ස්කන්ධයෙන් වැඩි කරා නම් හරි. හරි. දැන් එතකොට කිලෝ එකකට අදාළව 1000යිනේ. හරිද? එතකොට මම කියනවා යම්කිසි m ස්කන්ධයක්. එයාගේ VV ගූතා L නම්. දැන් බලන්න. VV ගූතා කියන්නේ එයාගේ 1000යිනේ. එතකොට මෙයාට අදාළව VV ගූතා 1000යිනේ. එතකොට කිලෝ 3කට අදාළව හරි කිලෝ 3කට අදාළව එකකට 1000යි නම් 3කට බලන්න 3000යි. එතකොට කිලෝ m ප්‍රමාණයකට අදාළව 1000 වරක් m නේ. මම කියනවා වෙන ද්‍රව්‍යයක් ද්‍රව්‍යයේ VV ගූතා L කියලා. එතකොට කිලෝ එකකට අදාළ මෙතන තාපය. කිලෝ එකකට අදාළ තාපය මෙතන ස්කන්ධය. හරි. ඒතර කිලෝ එකකට අදාළ තාපය වෙන්නේ 1 කිලෝග්‍රෑම් වාරයක් L. කිලෝ දෙකකට අදාළව 2 කිලෝග්‍රෑම් වාරයක් L. හරි. කිලෝ දෙකකට අදාළව 2 කිලෝග්‍රෑම් වාරයක් L. එතකොට කිලෝ m ප්‍රමාණයකට අදාළව තාපය ml. හරි. ml. එතකොට මේකේ සූත්‍රය අපිට හම්බ වෙනවා Q = ml.
Q සමානයි M. එතකොට මොකද්ද Q කියලා කියන්නේ? මොකද්ද M කියන්නේ? මොකද්ද L කියන්නේ කියලා ගන්න. හරි? Q කියන්නේ තාපය ජූල් වලින්. M කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම්. L කියන්නේ VV ගූතා. අපි ඔගේ ඒකක ගන්න ඕන. හරි. ඒකක ගමු අපි මෙතනම. එතකොට Q සමානයි ml. එතකොට L කියන එක අපි උක්ත කරමු. L කියන එක උක්ත කරාම මේ m බෙදෙන්න යනවා. එතකොට Q බෙදීම m. හරි, Q බෙදීම m. එතකොට Q වල ඒකක තාපය ජූල්, m වල ඒකක කිලෝග්‍රෑම්. එතකොට අපිට L වල ඒකක හම් වෙනවා JKG ඍණ 1. හරි. එතකොට මේක ඔයා දැන් වීඩියෝ එක නවත්තලා වඩ පුළුවන් මේක සම්පූර්ණයෙන් ලියා ගන්න. හරි. ඔයාලා මේක දැන් ලියා ගන්න. එතකොට හරි. ඊට පස්සේ අපි එනවා මේකෙන් ගැටලු හදන්න. හොඳට අහගන්න ගැටලු හදන ක්‍රමය හරිම ලේසි. හරි. මෙහෙමයි එන්නේ. ගැටලුවක් ලියා ගන්න. හරිද? ඍණ 5 පවතින අයිස් කිලෝග්‍රෑම් 2ක උෂ්ණත්වය අයිස් කිලෝග්‍රෑම් 2ක් අයිස් කිලෝග්‍රෑම් 2ක් සෙල්සියස් අංශක 70 පවතින සෙල්සියස් අංශක 70 පවතින සෙල්සියස් අංශක 70 පවතින ජලය කිලෝග්‍රෑම් 2ක් බවට පත් කිරීමට අවශ්‍ය තාපය ගණනය කරන්න. හරි. එතකොට ඔන්න මේ ගාන හදන විදිය මේකට පුතේ මේ වගේ දත්ත සටහනක් ඇඳ ගන්න. ඒතර මම කිව්වේ මතක විදිහට ඍණ 5 කියලා මතක නෑ දැන් කිව්ව ගාන. ඍණ 5 උෂ්ණත්වය කියලා ගන්න කමක් නෑ. වෙනස් කරගන්න. ඍණ 5 උෂ්ණත්වයේ අයිස් කිලෝ 2ක් අපට ඕන 70 සෙල්සියස් 70 ජලය කරගන්න. හරි. ඒතර මේක හරහා මේක එද්දී මෙතන අයිස් තියෙන මෙතන ජලය තියෙන්නේ. එතකොට අයිස් ටික ජලය කරලා ඒකනේ මේක මෙහෙම අපි ලියාගෙන යමුකෝ. හරි. මෙන්න මෙහෙම. කියන්නේ සෙල්සියස් ඍණ 5 තියෙන අයිස් ටික තාපය දීගෙන යනකොට නගිනවනේ. බිඳුවේ අයිස් කරගන්න ඕන. ඔන්න බිඳුවේ අයිස් වලට ආවා. හරි. බිඳුවේ තියෙන අයිස් බිඳුවේ ජලය කරගන්න ඕන. බිඳුවේ ජලය. හරි. බිඳුවේ ජලය කරගන්න ඕන. එතකොට බිඳුවේ අයිස් බිඳුවේ ජලය කරගන්න ඕන. බිඳුවේ තියෙන ජලය තමයි 70 ජලය වලට ගේන්න ඕන. 70 ජලය. එතකොට මේකට පුතේ උෂ්ණත්ව විපර්යාසයක් නම් MCT ට උෂ්ණත්ව විපර්යාසයක් නැතුව අවස්ථා විපර්යාසයක් නම් ML. ආයි කියන මාත් එක්ක උෂ්ණත්ව විපර්යාසයක් නම් MCT ට උෂ්ණත්ව විපර්යාසයක් නැතුව අවස්ථා විපර්යාසයක් නම්
ml. Q සමාන ml. Q කියන්නේ තාපය. ඒකට අවශ්‍ය සම්පූර්ණ තාපයට m වැඩි කිරීම L. හරි. එතකොට මෙතෙන්ට පුතේ mc_θ. මෙතෙන්ට අනේ ml. මෙතෙන්ට ආය mc_θ. හරි. mc_θ ml mc_θ. එතකොට මේවා අපි දත්ත ටිකක් මතක තියාගන්න ලියා ගන්න ඕන. ඔයා මේකෙම රූප සටහනෙම ලියාගත්තත් කමක් නැහැ. අයිස් වලට අදාළ VV ගූතා VV ගූතා 3.34 වැඩි කිරීම 10.5යි. ඊට පස්සේ ජලයේ වීතාදා හරි 4200 JKG ඍණ 1 C ඍණ 1. එතකොට මේකට අපි දානවා අවශ්‍ය තාපය සමානයි mc_θ ධන ml ධන mc_θ. මේවට අපි ආදේශ කරමු. m කියන්නේ පුතේ 2 කිලෝග්‍රෑම්. c කියන්නේ අයිස් වල වීතාදාත් අපිට ඕන 2000යි jkg ඍණ 1 c ඍණ 1. අයිස් වල වීතාදා 2000යි jkg ඍණ 1 c ඍණ 1. එන ජලයේ විශිෂ්ට පදාර්ථ 4200ක් වුණාට අයිස් වල 2000යි මතක තියාගන්න. එතකොට මේක 2000යි jkg ඍණ 1 c ඍණ 1 හරි ධන ඊගාව පදය ml m කියන්නේ ඒකත් 2 කිලෝග්‍රෑම් වාරයක් අයිස් වල VV ගූතා 3.34 වැඩි කිරීම 10.5යි jkg ඍණ 1 c ඍණ 1 වාරයක්. ඊට පස්සේ ධන ඊගාව පදයට අදාළව m කියන්නේ කොහොමද 2 කිලෝග්‍රෑම් වාරයක් 4200යි jkg ඍණ 1 c ඍණ 1 වාරයක් උෂ්ණත්ව වෙනස. මෙතන මම උෂ්ණත්ව වෙනස දාලා නැහැ. මෙතන උෂ්ණත්ව වෙනස ගන්න ඕන ඍණ 5යි නම් බිඳුවට පුතේ 5යි. හරි. ඒ කියන්නේ අවසාන ලොකු උෂ්ණත්වය මෙයානේ. අවසාන එකේ මෙයාට බිඳුව ඍණ 5. ධන 5ක් එනවා. ඒතර මෙතන උෂ්ණත්ව වෙනස 70යි 70න් බිඳුවක් තමයි අපි අඩු කරන්නේ. මෙතන කතාවට තමයි මේක දැම්මේ. හරි. දැන් මේක සුළු කරලා ගන්න ඕන. එතකොට දෙවරක් 5 10යි 10යි කියන්නේ 2000යි බිඳුවයි. මෙතන ළමයි ඉන්නේ සෙල්සියස් නේ තියෙන්නේ. සෙල්සියස් අංශකයට කපලා ගිහිල්ලා කිලෝග්‍රෑමයට kg කපලා ගිහිල්ලා ජූල් වලින් එනවා. මෙතනත් කිලෝග්‍රෑමයට kg කපලා ගිහිල්ලා 10.5යිම තිබිච්ච දෙන් පුතේ දෙවරක් මේක වැඩි කරන්න. දෙවරක් 4 8යි. දෙවරක් 3 12යි. 12න් 2 එකක් ඉතුරුයි. 3 වරක් 2 6යි 1යි 7යි. 7.2ට වැඩි කිරීම 10.5යි. ධන මේක සුළු කරන්න. 4ක් 2 14යි 140යි. අගට බිඳු 3ක් එනවනේ. ඊට පස්සේ 14 වරක් 2 28යි. 28න් 8 දෙකක් ඉතුරුයි. 14 වරක් 4 28යි 56යි 56යි 2යි 58යි. 8න් 8 5ක් 58. හරි. එතකොට ජූල්. එතකොට මෙන්න මේ ටික එකතු කරන්න තමයි ඕන. එතකොට එනවා 2000යි 20000යි ජූල් ධන මේක උදේ දශම ස්ථාන 5ක් පන්නන්න. 2ක් ගියා තව 3ක් ඉතුරු කියන 728යි බිංදු 3ක් එන්න ඕන. ධන 588යි බිංදු 3යි ජූල්. ඊටරෝ ටික ඔයා කැල්ල එකේ ගහලා එකතු කරගන්න. එතකොට ඔන්න මම මේ තියරි කාඩ් එකත් කතා කරලා ඉවරයි. හරිද? ඊගා වීඩියෝ එක සතියක් යන්නේ නැහැ. තව දවස් දෙකකින් ආයෙ දානවා. එතකොට තාප ප්‍රසාරණය කියන තියරි වලට අපි එනවා. ඔය ඊගා වීඩියෝ එක දාන්න කලින් තාප මිතිය සම්බන්ධ ගැටලු කීපයක් හදන්න අපි Zoom ඔස්සේ හෙට හෝ අනිද්දා කියනවා. හෙට හෝ අනිද්දා වීඩියෝ එක අප්ලෝඩ් කරලා දවස් දෙකක් වගේ ඇතුළත Zoom තව එකක් කරනවා. ඒතකොට ඒක අපි ගැටලු සාකච්ඡා කිරීම සිද්ධ කරනවා. ඕනෑම දරුවෙකුට සහභාගී වෙන්න පුළුවන්. ඒ කියන වෙලාවට දරුවනේ එන්න කම්මැලි වෙන්න එපා. දැන් අපි පාඩමේ තාප මිතිය කොටස ඔන්න ඉවර කරා.
හැකි ඉක්මනින් තා ප්‍රසාරණය සමයි වැදගත්ම. ඒකත් හැකි ඉක්මනින් ඉවර කරනවා. හරි. ගව මාසයක් ගෙවෙන්න කලින් ඊට පස්සේ තව සංක්‍රමණය ඉවර කරනවා ඊගාවට. මේක ටක් ගාලා ඉක්මනට ඉවර කරලා අපි රසායන විද්‍යාව කොටසට යනවා. එතකොට අපි ඉක්මනට මේ වැට්ටි කරමු. නම් හොඳයි පුතේ. ජය වේවා හැමෝටම. හොඳට පුළුවන් තරම් ධෛර්යයෙන් පුළුවන් තරම ගෙදර ඉඳගෙන නිදහසේ හොඳින් වැඩ කරන්න. සුබ දවසක්.